මේ වන විට අප රට තුළ ක්‍රියාත්මක වන රාජපක්ෂ සාපයට දැනට වසර දෙකමාරක් පමණ වෙනවා. මේ වසර දෙකමාරේ රාජපක්ෂ සාපය තුලින් ජනතාවට හිමි වුණේ බඩගින්න, ඒ වගේම පෝලිම, ඒ වගේම මන්ද පෝෂණය, දරුවන්ට මන්ද පෝෂණය. අද වන විට මේ රටේ සමස්ත 2 කෝටි 20 ලක්ෂයක් වන ජනතාවම මේව රාජපක්ෂ සාපයෙන් පීඩා විඳිනවා. මේ රාජපක්ෂ සාපය ගොඩ ගන්න කියලා මේ මන්ද පෝෂණයෙන් පෙළෙන, ඒ වගේම බඩගින්න ඉන්න ජනතාවට 3 වේල කන්න දෙනවා කියලා රනිල් රාජපක්ෂ උන්ට මුක්කු ගැහුවා පසුගිය දින. රනිල් රාජපක්ෂ මේ රාජපක්ෂ පාලනයට මුක්කු ගැසීම තුල 3 වේල කෑම කෙසේ වෙතත් ඔහු පසුගියදා කියනවා ජනතාව අඩුම තරමින් 2 වේලක්වත් කන්න පුරුදු වෙන්න කියලා. ඒ විතරක් නෙමෙයි, පෝලිං පැය 48න් නතර කරනවා කියලා ආපු රනිල් රාජපක්ෂ ආවට පස්සේ පෝලිං දෙගුණ තෙගුණ වුණා. 2019 ජනාධිපතිවරණේ මේ රටට සෞභාග්‍ය උදා කරනවා කියලා ආපු ගෝඨාභය රාජපක්ෂගේ අන්තර්නෝමතික තීන්දුව නිසා අපේ රටේ ජනතාවට විශාල ආහාර හිඟයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. රසායනික පොහොර තහනම, වල්නාශක කෘෂි රසායනික තහනම් කිරීම තුල පසුගිය මහකන්නේ අස්වැන්න 50%කින් අඩු වුණා. මේවර යලකන්නේට තාම පොහොර ලබා දීලා නැහැ. පොහොර ලබා දෙනවා කියලා වුන් ප්‍රකාශ කළත් යලකන්නේත් අස්වැන්න 50%කින් අඩු වීම තුල අපේ රටේ සහල් නිෂ්පාදනය අපේ රටේ අවශ්‍යතාවයට වඩා 50%කින් අඩු වීම තුල සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10ක් පමණ අපිට විදේශයෙන් ගේන්න සිද්ධ වෙන තත්යකටපත් වෙලා තියෙනවා. මේ අසමත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා මට රාජ්‍ය පාලනය තේරෙන්නේ නැහැ. මම අසමත් වෙලා තියෙනවා. ඒ වගේම මම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න නියමිත කාලයේ ගියේ නැහැ. ඒ නිසා මම රටේ ජනතාවගෙන් සමාව ඉල්ලනවා කියලා. එහෙම කියපු ගෝඨාභය රාජපක්ෂ ඊයේ ප්‍රකාශ කරනවා මම මේ වසර 5ම සම්පූර්ණ වෙනකන් ඉන්නවා. මම අසමත් රාජ්‍ය නායකයෙක් විදියට යන්න කිසිසේත්ම කැමති වෙන්නේ නැහැ කියලා. ඔහුම පිළි අරන් තියෙනවා ඔහු අසමත් රාජ්‍ය නායකයෙක් කියලා. දැන්ට මාසයකට ආසන්න කාලයක් තුල රටේ තරුණ ප්‍රජාව නිර්පාක්ෂික අරගලයක් දියත් කළා මේ වර්තමාන පාලකයන්ට මේ පාලනයෙන් ඉවත් වෙලා යන්න කියලා. එහි ප්‍රතිඵලයක් ලෙස අග්‍රාමාත්‍යවරයාට ඉවත් වෙන්න සිද්ධ වුණා. කැබිනට් මණ්ඩලයට ඉවත් වෙන්න සිද්ධ වුණා. ඒ වගේම මහ බැංකුව අධිපතිවරයාට ඉවත් වෙන්න සිද්ධ වුණා. ජනාධිපතිවරයාට තමන්ගේ ගෙදරට යන්න බැරි තත්ත්වයක්, තමන්ගේ කාර්යාලයට යන්න බැරි තත්ත්වයක් ඇති කළා. ජනාධිපතිවරයාත් ඉවත් වෙන්න ඕන මෙන්න තියෙද්දි මේ ජනතා මතයක් නැති එක മന്ത്രി ආසනයක් පමණක් තියෙන රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා මේ රජයට මුක්කු ගහලා ඔවුන් බේරා ගැනීම වැඩසටහනකට ක්‍රියාත්මක කළා. නමුත් අද වෙද්දී අපි ලෝකෙන් කොන්වෙච්ච රාජ්‍යයක් බවට පත් වෙලා තියෙනවා. අපේ වසර 50ක ආසියාවේ ඉතිහාසය තුල බංකොලොත් වෙච්ච එකම රට බවට ශ්‍රී ලංකාව පත් වෙලා තියෙනවා. අද වෙද්දී අපි ණය ගෙවා ගන්න බැරි විදේශ විනිමය උග්‍ර හිඟයකට පත් වෙලා අපේ රටේ විශාල පෝලියුමයක් බවට පත් වෙලා තියෙනවා. මෙය නැති කරන්න ආපු ඇමතිවරුන්ට වෙලා තියෙන්නේ මොකද්ද? අද වෙන විට මේ රටේ කැබිනට් මණ්ඩලයේ බහුතරයක් දූෂණ චෝදනාවලට ලක් වෙලා අධිකරණයේ නඩු තියන අය. අද මේම රජයේ ප්‍රධාන අමාත්‍යවරයෙක් වන ප්‍රසන්න රණතුංගට සිද්ධ වෙලා තියෙන කුමක්ද? ඊයේ නඩු තීන්දුවක් දුන්නා. ඔහුට බරපතල වැඩ ඇතුව වසර 2ක සිරිදඬුවමක් අවුරුදු 5කින් අත්හිටවලා 2 කෝටි 50 ලක්ෂයක දඩයක් ගෙවලා ලක්ෂ 10ක වන්දියක් ගෙවන්න. හැබැයි ඔහු දැන් අන්න පාර්ලිමේන්තුවේ ඉදිරිපෙළ අසුනේ ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයාට රැඳී ඉන්නවා. මීට පෙර ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා හිටිය ජෝස්ටන් ප්‍රාන්තුට මොකද වෙන්නේ? ඔහුට දැන් එළියට එන්න බැරුව හැංගිලා ඉන්නවා. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ මේ රටේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරු හිටපු සංවිධායකවරයාට එළියට එන්න බැරුව තියෙද්දි දැන් වර්තමාන සංවිධායකවරයාට දෙවසරක බරපතල වැඩ ඇතිව අත්හිටු සිරිදඬුවම් දීලා තියෙද්දි ලෝකය අපේ රට පිළිගනීද? අපේ රජය පිළිගනීද? මේ වර්තමාන රජයේ වෙළඳ ඇමතිවරයා ඊයේ ප්‍රකාශ කරනවා මේ ගෑස් මිල වැඩිවීම සිදු වෙලා තියෙන ගෑස් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලැයිස්තුවෙන් ඉවත් කරලා තියෙන නිසා. ඔහුත් චෝදනා ලැබු පුද්ගලයෙක්. සතස වංචාවක් පිළිබඳ චෝදනා ලැබු පුද්ගලයෙක් දැන් වෙළඳ ඇමතිවරයා බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයක් තුළ
මේ තියෙන වර්තමාන තත්ත්වයට විසඳුමක් ගන්න පුළුවන්. ලෝකයේ අපේ මේ වන විට විදේශ විනිමය ප්‍රශ්නයත් එක්ක අපේ රට විදේශ විනිමය එන ප්‍රධාන මූලාශ්‍රයක් වන විදේශ රැකියා කරන අයගෙන් එන ප්‍රේෂණ මේ වෙනකොට විශාල ප්‍රමාණයක් 150කට වඩා ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. දවසකට ඩොලර් බිලියන 600ක් එන ඕන එක දැන් 200 250ට අඩු වෙලා තියෙනවා. ඔවුන් ප්‍රකාශ කරලා තියෙනවා මේ අසමත් පාලකයෝ ඉන්නකම් අපි සල්ලි එවන්නේ නැහැ කියලා. ඒක තව තවත් තීව්‍ර වෙන ප්‍රශ්නයක් තමයි ඊයේ වුණේ. ඊයේ ජනාධිපතිවරයා කියනවා මම අසමත් වෙලා නැහැ. මම අසමත් තත්ත්වයෙන් එළියට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ අවුරුදු 5ම ඉන්නවා කියලා. එතකොට මේ පිටරටින් එන ප්‍රේෂණ ලැබෙයිද? තව තවත් අඩු වෙන එක වෙන්නේ. ඉතින් රටේ ජනතාවගේ අවශ්‍යතාවය ඉෂ්ට කරන වෙනුවට මේ පාලකයන් කරන්නේ තව තවත් ජනතාව පීඩාවටපත් කිරීම. මේ විදේශ විනිමය ලැබෙන්නේ නැතුව මේ දවස්වල කිසිම ප්‍රශ්නයක් විසඳන්න බෑ. විදේශ විනිමය නොලැබුණොත් අපේ රට තව තවත් ආඝාතයට යනවා. අද අගමැතිතුමා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළා. රටේ ජනතාව බලා හිටියා මේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් දෙයි කියලා. ඔහු කියනවා 2048 අපේ රට සංගණිත රට බවට පත් කරනවලු. 2048 තව අවුරුදු 26කට පස්සේ. මේ කිසිම වැඩපිළිවෙලක් නැහැ. ඔහු මේ ඇවිල්ලා රටේ ජනතාවට දුක කියනවා. ඔහුට යටට තැනක් නැහැ. මං හිතන්නේ ඔහු හදාගෙන හිටිය කතාව වෙනස් කරන්න ඇති ඊයේ ජනාධිපතිතුමාගේ කතාවෙන් පස්සේ. ඔහු මේ කිසිම මේ බිත්තියට හේතු වෙලා හිටිය ජනාධිපති ගෙදර යන්න ඕන්න වෙන්න තියෙද්දි කිසිම කොන්දේසියක් නැතුව රාජපක්ෂවරු ආරක්ෂා කරන්න ඇවිල්ලා. ඔහු හිතන්නේ නැති ගෝඨාගෝගම ආරක්ෂා කරපුවාම ගෝඨාගෝගම ආරක්ෂා කරලා ගෝඨාට ගෙදර යන්න කිව්වහම වැඩි කල් යන්න ඉස්සලා ජනාධිපති ගෙදර යයි කියලා. ඊට පස්සේ මාසයකටවත් ජනාධිපති වෙන්න සීනේ තියෙන්න ඇති. දැන් ඊයේ ජනාධිපතිතුමාගේ කතාවෙන් පස්සේ ඒ සීයේ බොඳුන ඒ සිහිනේ බොඳු වුණාට පස්සේ වෙන්න ඇති. අද පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ 2048 සංගණිත රටක් බවට පත් කරනවා කියලා කියන්නේ. ඔහු කියනවා ඩොලර් බිලියන 5ක් ඕනේලු මේ අවුරුද්ද ගෙනියන්න. එතකොට ඩොලර් මිලියන 500ක් මාසෙට ඕනලු ඉන්ධන ගේන්න. ඩොලර් මිලියන 150ක් ඕනේ මේ වසර තුල දැනට ගෑස් ගේන්න. ඉතින් මේ තත්ත්වය කියනවා විතරයි මේවා ගේන ක්‍රමයක් ගැන කතා කරන්නේ නැහැ. මේ ගේන අපි ජනතාවට ඕනේ මේ ඩොලර් ගෙනල්ලා මේ ප්‍රශ්න විසඳන ක්‍රමය. දැන් අද වෙද්දී අපිට ආරංචි ලැබිලා තියෙනවා ඊළඟ ඉන්ධන නැව එන්නේ මේ මාසේ 17 වෙනිදා කියලා. ඩීසල් නැව. ඒත් ඉන්දියාවෙන් එන ණය ආධාර යටතේ. ඒ ණය ආධාර යටතේ දෙන අවසාන නැව. එහෙම වුණාම ඊට පස්සේ කොහෙන්ද අපිට ඉන්ධන? අද වෙද්දී ලංකාවේ ගෑස් සිලින්ඩර් 40 ලක්ෂයක් හිස් ගෑස් සිලින්ඩර් තියෙනවා. ලක්ෂ 40ක්. මේ ලක්ෂ 40ක් හිස් ගෑස් සිලින්ඩර් තියෙද්දි මේ ඩොලර් මේ මෙට්‍රික් ටන් 3000ක 2800ක නැවක් ඇවිල්ලා මේ ප්‍රශ්න විසඳන්න බෑ. දවස ගානේ ගෑස් නැව් ආවත් අඩුම තරමේ මාස 6ක් යනකම් මේ ගෑස් ප්‍රශ්න විසඳන්න බෑ. එහෙම තියෙද්දි ජනතාව රවට්ටනවා. දැන් ලාෆ් ගෑස් රුපියල් 6850 කළා. ලිට්‍රෝ රුපියල් 4800. දැන් ඒකත් ළඟදී මේ ගෑස් බිල වැඩි වෙයි. දැන් මුදල් මේ වෙළඳ ඇමතිවරයා කියනවා මේක අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලින් ඉවත් කරපු නිසා තමයි මේක වෙලා තියෙන්නේ. මේ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්න ඕනේ කියලා. මම කියනවා වහාම රජය ඉවත් විය යුතුයි. මේ වගේ අපේ රටකට ආධාර හෝ ණය දෙන්න ඒ රටේ දේශපාලන ස්ථාවරව ආයත් තියෙන්න ඕනේ. රටේ ජනාධිපතිවරයාට තමන්ගේ නිවසට යන්න බෑ. තමන්ගේ කාර්යාලයට යන්න බෑ. රටේ ජනතාව කියනවා ඔහුට ඉවත් යන්න කියලා. ගෝට ගෝ හෝම් කියලා. පිටරටත් ජනතාව කියනවා අපේ රටේ ඉන්න ජනතාව පිටරට ඩයස්පෝරා වල ඉන්න ජනතාව. එහෙම කියද්දි අපි ණය ගෙවන්න බැරි රාජ්‍යයක් කියලා අපිම ප්‍රකාශ කරලා තියෙද්දි අපිට වෙනත් රටවල් ණය හෝ ආධාර දෙයිද? ඔහු ආරක්ෂා ගන්න ඇවිල්ලා ඉන්න අගමැතිවරයාත් එක් පුද්ගලයෙක් පමණක් පාර්ලිමේන්තුවේ ඉන්න මහජන මතයක් නැති අය. ඊයේ පෙරේද අගමැතිතුමා තවත් ප්‍රකාශයක් කළා. රටේ ව්‍යාපාරිකයන්ගේ ඉල්ලීමක් කළා. ඩොලර් මිලියන 10ට වඩා තියෙන අය අපේ මේ තියෙන විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ එන්න ඒ ඩොලර් ලබා දෙන්න කියලා මහ බැංකුවට රුපියල් ලබා ගන්න. මෙහිට ප්‍රතිචාර දැක්වුවා අපේ රටේ ව්‍යාපාරිකයෝ. මොකද වුනේ? අගමැතිතුමාගේ ගජ මිතුරා දකුණු පළාතේ ඉන්න ඔහු ඒ ව්‍යාපාරිකයන් ඉල්ලලා තියෙනවා $1 රුපියල් 15 ගානේ. $1 රුපියල් 15 ගානේ කප්පන් කොමිස්සිය ඉල්ලලා තියෙනවා. ඉතින් මෙහෙම මේ රට අමාරු වැටලා තියෙන අවස්ථාවක මේක කරන්න පුළුවන් වැඩක්ද? නැවත අර පරණ සෙල්ලම පටන් ගත්තා. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ඒ හෙන්චයියෝ ටික වට වෙලා. දැන් මුදල් අමාත්‍යාංශයේ කෙලහලා ඉන්නවා මහ බැංකුවට. පසුගිය 2015 2019 කාලයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට පාලනය කරලා අගමැතිවරයා වශයෙන් මැතිවරණයේදී එක ආසනයකට වැස්සා. එක ආසනයක දිනා ගන්න පුළුවන් උනේ මොන සමස්ත රටෙන්ම ඒකත් ජාතික ලැයිස්තුවේ. ඇයි එහෙම වුනේ? ඇයි එහෙම වෙන්න හේතු කීපයක් තිබුණා.
පළවෙනි එක තමයි මහ බැංකු ප්‍රශ්නය. දෙවෙනි එක තමයි රාජපක්ෂවරු ආරක්ෂා කිරීම. තුන්වෙනි එක තමයි පාස්කු ප්‍රහාරය. දැන් රාජපක්ෂවරු ආරක්ෂා කරන බව ජනතාව හොඳටම ඔප්පු වෙලා තියෙනවා. ගෙදර යන්න හිටිය රාජපක්ෂවරු, හිරේට නියවෙන්න හිටිය රාජපක්ෂවරු රනිල් වික්‍රමසිංහ ඇවිල්ලා දැන් බේරගෙන තියෙනවා. දැන් වුන් නැවත එළියට එනවා. රාජපක්ෂවරු කවදාකවත් අතාරින අය නෙමෙයි. මහින්ද රාජපක්ෂ අතාරින්න නැති හින්දා තමයි එදා අරලියගහ මන්දිරයට ජනතාව කැඳවලා මම යන්න දෙපාද කියලා අහලා මේ එදා ගෝඨා ගෝගමඩ ගහන වැඩේ සංවිධානය කළේ. දැන් ඔහු තාම නිදැල්ලි ඉන්නවා. ඔහුගේ තාම ඔළුවේ තියෙන ඔහු දූපතකට හිර වෙලා ඉඳලා රනිල් වික්‍රමසිංහ මේ අග්‍රාමාත්‍යවක බාරගත්තාට පස්සේ ඔහු නැවත එළියට ඇවිල්ලා ඉන්නවා. ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න කියලා ජනතාව කියද්දී ඔහු කියනවා මම යන්නේ නැහැ මේ අවුරුදු 5ම ඉන්නවා කියලා. බැසිල් රාජපක්ෂ 21 වෙනි සංශෝධනයත් එක්ක ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරන්න දැන් ගේද්දි 21 ගේනවා මේ සතිය ගේනවා කියලා දැන් ඒකත් ගේන්නේ නැති තත්වයකටපත් වෙලා තියෙනවා. රාජපක්ෂවරු එහෙම යන්නේ නැහැ. හැබැයි රාජපක්ෂවරු ආරක්ෂා ගන්න රනිල් රාජපක්ෂ ඉන්නවා. ඒ නිසා තමයි දැන් රාජපක්ෂවරු යන්නේ නැතුව එහෙම ඉන්නේ. දැන් ඔවුන් මේ අද වෙන විට නැවත සක්‍රීය දේශපාලනට ඇවිල්ලා ඉදිරියට යන තත්ත්වයක් තියෙනවා. ඉතින් පසුගිය මැතිවරණයේදී ජනතාව රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රතික්ෂේප කළේ මේ රාජපක්ෂවරු ආරක්ෂා කරපු නිසා දැන් ඒක හොඳටම එළිය පිටම සිදු වෙන නිසා ඊළඟ මැතිවරණයේදී මේ තියන ආසනයක් නැති වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ මහ බැංකු ප්‍රශ්නේ. දැන් මහ බැංකුව මහදවල් මංකොල්ල කාවා කියලා කෑ මොර දීපු බන්දුල ගුණවර්ධන දැන් කැබිනට් මණ්ඩලයේ නායකයා විදිහට රනිල් වික්‍රමසිංහ තියාගෙන මොකද්ද කරන්නේ? දැන් ප්‍රවාහන ඇමතිවරයා විදිහට ජනමාධ්‍ය ඇමතිවරයාට දැන් මම බන්දුල ගුණවර්ධන මැතිතුමෙන් අහනවා මහ බැංකුව මහදවල් මංකොල්ල කාවා කියලා චෝදනා කරු රනිල් වික්‍රමසිංහට කොහොමද මහ බැංකුව බාර දීලා තියෙන්නේ? දැන් මහ බැංකුව බාර දීලා මහ බැංකුව බාර ඇමතිවරයා මුදල් ඇමතිවරයාද රනිල් වික්‍රමසිංහ. ඒතකොට දැන් මේ මහ බැංකුව මංකොල්ල කාව හොරකම ගැන හොයයිද? අර්ජුන මහින්ද්‍ර ලංකාවට ගෙනෙයිද? මේවා ප්‍රශ්න කර යුතුයි ජනතාව. ඒ නිසා මේ ප්‍රශ්නයත් එක්ක ඊළඟ මැතිවරණයකදී රනිල් වික්‍රමසිංහ මැතිවරණ ඔය තියන ආසය නැතු යනවා. ඒ වගේම පාස්කු ප්‍රහාරය වෙන අවස්ථාවේදී රටේ අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැන් මේ වින්දිතයන්ට සාධාරණයක් ඉෂ්ට වෙයිද? අපේ මල්කම් රංජිත් හිම්පානන් ඉල්ලන සාධාරණය ඒ වින්දිතයන්ට ඉෂ්ට වෙයිද? දැවත බලයටපත් වෙලා තියෙද්දී මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය සහ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් අල්ලනවා කියලා ආපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙලා එක නොකර ඉන්න තත්ත්වයක් තුල පාස්කු ප්‍රහාරයට වින්දිතයන් මුහුණ දුන්න අයට සහන දෙනවා. මේකට සම්බන්ධ මහ මොලකරන් අල්ලනවා කියලා ආපු ගෝඨාභය රාජපක්ෂ සද්ද නැතුව ඉන්නවා. ඒවට දාපු කොමිෂන් ගැන කතාවක් නැතුව ඉන්නවා. ඒක ඒ වෙලාවේ හිටිය අගමැති දැන් අගමැති බවට පත් වෙලා මේකත් යට ගන්න තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඒතකොට පාස්කු ප්‍රහාරය යට ගැහෙනවා. මහ බැංකු ප්‍රශ්නය යට ගැහෙනවා. මහ බැංකු මංකොල්ලේ කියපු එක. ඒ වගේම රාජපක්ෂව ආරක්ෂා කරන තත්ත්වයක් තුළ නැවතත් මේ රටේ ජනතාවට බොරු කියලා මේ තත්ත්වය ඇති කරලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඒ රනිල් වික්‍රමසිංහ මැතිතුමා බලයට පැත්වීම තුළ මේ රටේ ජනතාවට කිසිම සෙතක් වෙන්නේ නැහැ. දැන් අද පාර්ලිමේන්තුවේදී ඔහු කළ ප්‍රකාශයෙන් කිසිම ජනතාව බලාපොරොත්තු වෙන කිසි දෙයක් වෙන්නේ නැහැ. රටේ ජනතාවට අවශ්‍යලා තියෙන පෝලිං ටික නැති කරන්න. රටේ ජනතාවට අවශ්‍යලා තියෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල වැඩි වෙන්න. අපිට සැකයක් තියෙනවා මේ පෝලිං ටික තියාගෙන ඉන්නේ මේ බඩු මිල සීග්‍රයෙන් වැඩිවීම ජනතාවට අමතක කරන්නද කියලා. දැන් රුපියල් 1650 තිබිච්ච ගෑස් සිලින්ඩර් රුපියල් 6400 වුණා. දැන් 6400 වෙච්ච එක ගැන කතා කරන්නේ නැහැ. කතා ගන්න හිඟේ වෙන. අපිට සල්ලි දීලවත් මේක ගන්න බැරි එක ගැන. රුපියල් 120ට තිබිච්ච පරිප්පු කිලෝ එක 680යි. රුපියල් 100ට තිබිච්ච සීනි කිලෝ එක රුපියල් 330යි. 150ට තිබිච්ච සැමන් ටින් එක රුපියල් 700යි. මාළු කිලෝ එකක් කෙලවලු කිලෝ රුපියල් 2000යි 2500යි 3000යි. ජනතාවට මන්ද පෝෂණය පෙළෙන තත්ත්වයක්. සෑම දරුවෝ 50 දෙනෙක් ගත්තාම 20 දෙනෙක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. ඒ කියන්නේ 120ක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා. 120ක් මන්ද පෝෂණයෙන් පෙළෙන තත්ත්වයක් තුල මේ රටේ ජනතාවට අපි දැක්ක සෞඛ්‍ය සංස්ථය කියනවා ජනතාවට අවශ්‍ය දරුවන්ට අවශ්‍ය ඒ පෝෂණය අවශ්‍ය බෙහෙත් ගන්න බුදල් නැහැ කියලා. ගැබිනි මවුරුන්ට දෙන පෝෂණ මල්ල දෙන්නේ නැති තත්ත්වයක් තියෙනවා. එහෙම කියලා කියනවා ඇවිල්ලා දැන් මඤ්ඤොක්කව වණ්ඩුල කන්න. අපි දැක්ක වෛද්‍යවරු කියනවා මේ දරුවෝ මඤ්ඤොක්ක බතලම කාලා තමයි මේ මන්ද පෝෂණ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. උන්ට ප්‍රෝටීන් න්यूनතාවය තියෙනවා. ප්‍රෝටීන් අවශ්‍යතාවය දෙන්න විදියක් නැහැ. කුකුල් මස් 1200යි. බිත්තර රුපියල් 50යි. ඉතින් අවශ්‍ය ප්‍රෝටීන් අවශ්‍යතාවය ලබා දෙන්න බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වෙන විට අපේ රට හැම පැත්තෙම කඩාන වැටලා තියෙනවා. එහෙම තියෙද්දි 21 වෙනි සංශෝධනයක් ගේනවා කියලා රටේ ජනතාව රවට්ටමින් මේ දවස් ටිකේම දැඟලුවා. 21 වෙනි සංශෝධනයක් ගෙනාවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට රංජිත් මද්දුම්බණ්ඩාර මැතිතුමා 21 වෙනි සංශෝධනය. 22 වෙනි සංශෝධනයේ විදිහට
විජේදාස රාජපක්ෂ වර්තමාන අධිකරණ ඇමතිවරයා පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙනාවා. ඒ යෝජනා දෙකම ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කළා. දැන් එහි ප්‍රතිඵල පාර්ලිමේන්තුවට දෙයි. එහෙම තියෙද්දි ඇමතිවරයා අධිකරණ ඇමතිවරයා ලෙස විජේදාස රාජපක්ෂ තවත් ඔන්න 21 වෙනි සංශෝධනයක් ගෙනලා රටේ ජනතාව රවට්ටන්න පටන් ගත්තා. මේක අද ගේනවා හෙට ගේනවා බාලගිරි දෝෂය වගේ. අන්තිමට මේ පසුගිය සති දෙකකට ඉස්සෙල්ලා කැබිනට් මණ්ඩලෙට දැම්මා. කැබිනට් මණ්ඩලය තීන්දුව කළා මේක පක්ෂ නායකයන්ට දෙන්න ඕනේ කියලා. දැන් පක්ෂ නායකයන්ට දීලා සාකච්ඡා කළා. හැම පක්ෂයත් එක්කම සාකච්ඡා කළා. මේ ඊයේ තියෙන කැබිනට් මණ්ඩලෙ ඉදිරිපත් කරනවා කිව්වා. මොකද අන්තිමට උනේ කැබිනට් මණ්ඩලෙ ඉදිරිපත් කළත් නැහැ. ඒ ගැන සාකච්ඡාවකුත් නැහැ. දැන් පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වෙලත් නැහැ. 21 වෙනි සංශෝධනය දැන් හැමතැනම කතා කරනවා පමණයි. ඒක මොනවද තියෙන්නේ කියලා දන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ කවදාකවත් මේ 21 වෙනි සංශෝධන ගන්න දෙන එකක් නැහැ. ඔහුගේ ද්විත්ව ප්‍රතිභාවය අහිං කළ පාර්ලිමේන්තුවෙන් එළියට යන්නේ. දැන් ඔවුන් මොකද්ද කියන්නේ? 21 වෙනි සංශෝධනයක් අවශ්‍ය නැහැ. රටේ ජනතාව ජීවත් කරවන්න කියලා. ඒක හොඳ ජනප්‍රිය මාතෘකාවක්. ඒක එළියට දාලා දැන් 21 වෙනි සංශෝධනය හිමින් යට ගහන තත්වයකට යනවා. ඉතින් මේවා මේ රටේ ජනතාව රවට්ටමින් යන වැඩ මේ එදිනෙදා තියෙන ප්‍රශ්න මග හරන්න. මේ එදිනෙදා තියෙන ජනතාවට ජීවත් වෙන්න බැරි ප්‍රශ්නේ මග හරවන්න. අපි කියන ආණ්ඩුවට ගෝඨාභය රාජපක්ෂට කැබිනට් මණ්ඩලයට කැබිනට් මේ අග්‍රාමාත්‍යවරයාට මේ රටේ ජනතාව ජීවත් කරන වැඩ පිළිවෙල සකස් කරන්න. ඔය කියනවා ගේන්න ඕනි කියන ඩොලර් බිලියන 5 ගේන්න. අපි වගකීමෙන් කියනවා සමගි ජන බලවේගය. අපිට එකකතා ආණ්ඩුවක් හදන්න දුන්නොත් එකකතා ආණ්ඩුවක් කියන්නේ දැන් මේ ආණ්ඩුව ෆේල්. කවුරුත් දන්නවා ෆේල් ආණ්ඩුවක්. එතකොට මේ ආණ්ඩුව ෆේල් නම් දැන් පාලනය කරන ප්‍රධාන විපක්ෂයේ තියෙන සමගි ජන බලවේගය. අපිට මන්ත්‍රීවරු 52ක් ඉන්නවා. සමගි ජන බලවේගයට ආණ්ඩුවක් හදීමේ අවස්ථාව ලබා දෙන්න මුළු පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම පක්ෂ ඒකකතාවයේ ඇතුව. එහෙම ඇතුවත් අපිට පුළුවන් මේ තියෙන ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න මාස 6ක් ඇතුළත. අද ඇවිල්ලා හෙට කරන්න පුළුවන් වෙයි කියලා කියන්නේ නැහැ. නමුත් මාස 6ක් ඇතුළත මේක කරන්න පුළුවන්. ඉන්ධන ප්‍රශ්නෙට විසඳුම දෙන්න, මේ ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් දෙන්න. ඒ සඳහා අපේ සමගි ජන බලවේගයේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න අපිට එකගත ආණ්ඩුවක් ඕනේ. අඩුම තරමේ අවුරුද්දක් මේ රජය ගෙනියන්න අපි තනි ආණ්ඩුවක් විදියට. සෞරපාක්ෂික ආණ්ඩුවක් නම් වර්තමාන පාලක පක්ෂයේ පොදු ජන පෙරමුණට අමතරව පාර්ලිමේන්තුවේ නියෝජනය කරන ප්‍රධාන විපක්ෂයේ සමගි ජන බලවේගයේ නීති අනුකූලව ඒ ආණ්ඩුවේ ඉන්න ඕනේ. සල්ලි දීලා අරන් මන්ත්‍රීවරු දෙන්න 3 දෙනෙක් අරන් කරන එකක් නෙමෙයි. එහෙනම් ඊළඟට වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් කියන දෙමළ සන්දානේ. දෙමළ සන්දානේ මේව ආණ්ඩුවේ ඉන්න ඕනේ. ඊළඟට වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාවක් කියන ජනතා විමුක්ති පෙරමුණ. එහෙනම් ජනතා විමුක්ති පෙරමුණ මේ ආණ්ඩුවේ ඉන්න ඕනේ. ඒ කවුරුත් නැතිව හදන සර්වපාක්ෂික ආණ්ඩුවක් මොකද්ද? ඒ ජනතාව රවට්ටන්න හදන ආණ්ඩුවක්. ඉතින් ලෝකය මේ රටේ දේශපාලන අස්ථාවරභාවයක් තියෙද්දි ස්ථාවර දේශපාලන ආණ්ඩුවක් නැතුව ලෝකේ රටේ රටවල් අපිට ආධාර හෝ ණය දෙයිද? එහෙම දෙන තත්වයක් නැහැ. අපි කියනවා ජනතාව රවට්ටුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවලු. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආටිකල් 4 වාර්තාව දුන්නාට පස්සේ ඒකේ තියෙනවා ණය තිරසාර නැහැ. අන්සස්ටේනබල් ණය අපේ ණය. එහෙමනම් ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපිට ණයක් හෝ ආධාරයක් දෙන්න බෑ. ඒ ව්‍යවස්ථාව අනුව අපි ණය ප්‍රතිහෝගත කරගන්න ඕනේ. ණය මේ ප්‍රතිහෝගත කරගන්න නම් ඒ ණය දීපු ආයතන සහ ණය පුද්ගලයන් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. 1200කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා අපිට ස්වෛරීත්ව බැඳුම් කර දීපු අය ලන්ඩන් ක්ලබ් එකේ. ඒ වගේම පැරිස් ක්ලබ් එකේ ඉන්නවා 120කට ආසන්න ප්‍රමාණයක් රටවල් සහ ආයතන අපිට ණය දීපු අය. ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. ඒකට මූල්‍ය උපදේශකයෝ පත් කරගන්න ඕනේ. නීති උපදේශකයෝ පත් කරගන්න ඕනේ. දැන් ඒක ඊයේ පෙරේද තමයි පත් කරගත්තේ. ඔවුන් සමග සාකච්ඡා කරලා මේවා ප්‍රතිහෝගත කරන්න ඕනේ. දැන්ටම චීනය ප්‍රකාශ කරලා තියෙනවා අපිට ණය ප්‍රතිහෝගත කරන්නේ නැහැ. ඕන්නම් ඒ ණය ගෙවන්න ණයක් දෙන්නම් කියලා. ජපානයේ තාම ප්‍රකාශ කරලා නැහැ. ජපානය අපේ දීපු විදේශ ණය වලින් 10%ක් දීලා තියෙන ජපානය. චීනය 10%ක් දීලා තියෙනවා. ඉතින් මේක ලේසි වැඩක් නෙමෙයි. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔය කියන ණය ප්‍රමාණය ලැබෙන්න අඩුම තරමේ මාස 6ක්වත් ඒ ඩොලර් බිලියන 3ක් ගන්න. ඒකෙනිත් එකපාරට ඩොලර් මිලියන 250 ගන්න තමයි දෙන්නේ. අපිට ඉන්ධන ගේන්න විතරක් මාසෙක ඩොලර් මිලියන 550ක් ඕනේ. ඉන්දියාවෙන් දුන්නා ඩොලර් මිලියන 500ක් ඒක ඉවරයි. ඊට පස්සේ දීලා තිබෙන ඩොලර් බිලියන් එකෙන් කියන්නේ මිලියන් 1000න් 750කට අපිට ඉන්දියාවෙන් බඩු ගන්න තිබුණා. ඒකෙන් 200ක් දුන්නා. දැන් ඒකත් ඉවරයි. දැන් අපි බංග්ලාදේශෙන් ඩොලර් මිලියන 250ක් ගත්තා. ඒක ණය ගෙව්වේ නැහැ. එහෙම තියෙද්දි අපිට කණ්ඩ නැහැ කියලා දැන් අල බංග්ලාදේශෙන් නොමිලේ ඉල්ලනවා. ඒ අල දෙන්න යනවා. එහෙම තියෙද්දි ඊයේ පෙරේදා වහා රාජතාන්ත්‍රික වරදක් කරගත්තා. ඒරෝෆ්ලොට් ගුවන් යානය රඳවාගෙන තියලා දැන් රුසියාව අපෙන් තේ ගන්න එක නතර කෙරුවොත් රුසියාවෙන් ඉන්දියාවට දෙන අපිට ලබා දෙන තෙල් ටික නතර කෙරුවොත් අපිට කොහෙද යන්න වෙන්නේ? ඉතින් මේ රාජතාන්ත්‍රික ප්‍රශ්නයක්වත් හරියට විසඳ ගන්න බැරි ආණ්ඩුවක්. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ ජනතාව කබලෙන් ලිපට වැටීම වෙන්නේ.
මේ කබලෙන් ලිපට වැටලා ඉන්න ජනතාවට තවත් ලිපට ගිය වැටිලා පිච්චෙන්න තත්ත්වයටපත් වෙනවා තව මාස කිහිපයක් ඇතුළත. සහල් හිඟේ ආපුවාම, ආහාර හිඟේ ආපුවාම, ඉන්ධන හිඟේ ආපුවාම, ඒ වගේම ජනතාවගේ ආදායම් මාර්ග නැති වුණාම විශාල ප්‍රශ්නයක් අද වෙද්දි මේ ජූනි මාසේ 30 වෙනිදා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ලීසින් සහ ණය වාරික වලට දීපු සහනය රජයෙන් දීපු සහනය නතර වෙනවා. ඒ ජූනි මාසේ 30 වෙනිදා නතර වුණාම ඒ ලීසින් වලට දීපු සහනය ණය වලට දීපු සහනය නතර වුණාම නැවත ඒ පරණ ඒ හිඟ මුදලුත් එක්ක ගෙවන්න වුණාම මේ ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරවල ආදායම් නැතුව තියෙද්දි වැට් බද්ද 8% ඉඳන් 12ට වැඩි කරලා තියෙද්දි විදුලි සංදේශ බද්ද 11.2 සිට 15 දක්වා වැඩි කරලා තියෙද්දි ඒ ආයතන වලට වියදම් විශාල වශයෙන් වැඩි වෙද්දි කොහොමද මේගොල්ලෝ මේ ණය වාරික ගෙවීමේ මේ සහනය අත්හිටුවොත් මොකද වෙන්නේ? තවත් කබලෙන් ලිපට වැටීමක්. දැන් අද පාර්ලිමේන්තුවට දානවා බිලියන 650ක පරිපූර්ණක ඇස්තමේන්තුව. බිලියන 650ක් කියන්නේ 695 කෝටි 69500ක්. ලංකා ඉතිහාසයේ වැඩිම ණය ගත්ත වසර මේ වසර බවට පත් වෙලා තියෙනවා දැනට. 2019 මේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වෙලා 2020 ආණ්ඩුවට ඉදිරිපත් කර විසර්ජන පනතෙන් බිලියන 2600ක් කෝටි 2,60,000ක් ණය ගන්න පාර්ලිමේන්තුව අනුමත කරගත්තා. ඒ කෝටි 2,60,000 තමයි ඒ වෙද්දි වැඩිම ණය ගැනීම. ඊට පස්සේ 2021 පාර්ලිමේන්තුවෙන් අනුමත කරත කෝටි 3,40,000ක් ණය ගන්න. එහෙනම් 2021 වෙද්දි ඒ නිදහසෙන් පස්සේ වැඩිම ණය ගැනීම බවට පත් වුණා කෝටි 3,40,000. 2022 පාර්ලිමේන්තුව අනුමත කරගත්ත කෝටි 3,20,000ක් බිලියන 3,200ක්. ඒක ඊයේ පෙරේදා අද පාර්ලිමේන්තුවේදී තව ට්‍රිලියනකින් කෝටි ලක්ෂකින් වැඩි කරගත්තා. කෝටි 4,20,000ක් 2022 ණය ගන්නවා. ඒක තමයි දැන් ලංකා ඉතිහාසයේ වැඩිම එක වසරක් තුර ගත්ත ණය ප්‍රමාණය. එතකොට මේ ආණ්ඩුව ආවට පස්සේ 2020 කෝටි 2,60,000යි 2021 3,40,000යි කෝටි එතකොට දෙක එකතු නම් කෝටි 6 ලක්ෂයයි. දැන් මේ ගන්න කෝටි 4,20,000ක් කෝටි 10,20,000ක් මේ වසර 3 විතරක් සල්ලි අච්චු ගහනවා විතරක් නෙමේ සල්ලි මුදල් ණයට ගන්න පාර්ලිමේන්තුව අනුමත කරගෙන තියෙනවා. මහින්ද රාජපක්ෂ 2019 රට බාර දෙද්දි සමස්ත ණය ප්‍රමාණය තිබුණ ප්‍රමාණය කෝටි 13 ලක්ෂය දැන් කෝටි 20 ලක්ෂයක් 22 ලක්ෂයක් බවට පත් වෙලා තියෙනවා. අපේ නිදහසෙන් පස්සේ සමස්ත ණය ප්‍රමාණය කෝටි 20 ලක්ෂයක් නම් ඒකෙන් කෝටි 12 ලක්ෂයක්ම අරන් තියෙන රාජපක්ෂව රට පාලනය කරපු අවුරුදු 12ට. විදේශ ණය ඩොලර් බිලියන 55යි මේකෙන් ඩොලර් බිලියන 35කට වැඩි ප්‍රමාණයක් අරන් තියෙන රාජපක්ෂව මේ අවුරුදු 12ට. මේකෙන් වාණිජ ණය විතර ඩොලර් බිලියන 15ක් අරන් තියෙනවා. මේක මහා ඛේදවාචකයක්. මේක රටේ ජනතාවට තාම තේරෙන්නේ නැහැ. මේ ණය ගෙවන්න දැන් අද වෙද්දි මම ඇතුළු මේ මන්ත්‍රීමණ්ඩලයේ සියලු දෙනාම 12,50,000ක ණයකාරයෙක් බවට පත් වෙලා තියෙනවා. 2005 මහින්ද රාජපක්ෂ බලයට එද්දී එක් පුද්ගලයෙක් රුපියල් 95,000යි ණය. රුපියල් 95,000ක් ණය වෙච්ච ඒක පුද්ගල ණය ප්‍රමාණය අද වෙද්දි ගෝඨාභය රාජපක්ෂ විසින් 12,50,000 බවට පත් කරලා තියෙනවා. හෙන ගහන අපරාධයක් ඉපදෙන්න ඉන්න දරුවක් ණයකාරයෙක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේක මේ විදිහට යන්න බෑ. ඒකින්ද මේ හොරකම දූෂණය නැති කරන්න ඕනේ. හොරකම දූෂණය නැති කරන්න බෑ. මේ ගෝඨාභය ඉන්නකම් හොරකම දූෂණය නැති කරන්න බෑ මහින්ද රාජපක්ෂ ඉන්නකම් හොරකම දූෂණය නැති කරන්න බෑ බැසිල් රාජපක්ෂ ඉන්නකම් හොරකම දූෂණය නැති කරන්න බෑ රනිල් රාජපක්ෂ ඉන්නකම්. ඇයි ඒ ඔක්කොම ඒ හොරකම දූෂණයට සම්බන්ධ අය. ඒකින්ද තමයි අපි රංජන රාමනායක කිව්වේ මේ ඔක්කොම යාළුවෝ මල්ලි කියලා. ඒ නිසා මේ ඔක්කොම යාළුවෝ මේ ඔක්කොම එක වල්ලේ පොල්. ඒකින්ද මේක කවදාකවත් නතර ගන්න බෑ. මේක නතර ගන්න පුළුවන් වෙන්නේ සමගි ජන බලවේගයේ බලයට ආපු දවසක තමයි අපි අනිවාර්යයෙන් මේ හොරුන්ට දඬුවම් දෙනවා. දඬුවම් දෙනවා විතරක් නෙමේ මේ හොරකම් කරපු සල්ලි නැවත රටට අරන් දෙනවා. අරන් දෙලා මේ රට සමෘද්ධිමත් රටක් බවට පත් කරනවා. මේ රනිල් වික්‍රමසිංහ කියනවා වගේ 2048 මේ සමෘද්ධිමත් රටක් බවට පත් කරන්නේ නැහැ. අපිට අවුරුදු 5 10ක් අතර ප්‍රමාණයක් ඇති මේක සමෘද්ධිමත් රටක් බවට පත් කරන්න. මාස 6ක් වගේ කාලයක් අවුරුද්දක් අතර කාලයකදී ආණ්ඩුවක් ලැබුණොත් කොට දාන්න පුළුවන් කියලා. ආර්ථිකය. ඔව්. ඕකමනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා රනිල් වික්‍රමසිංහ කියලා කිව්වට කියලා ඇවිල්ලා දැන් වෙන එකක් නේ කියන්නේ. දැන් අපි කියන්නේ මෙහෙම කරන්න අපිට එකගත ආණ්ඩුවක් ඕනේ. දැන් මේ වගේ වච්චාරු ආණ්ඩුවක් නෙමෙයි රනිල් වික්‍රමසිංහට වැටෙන්න තැනක් නැහැ. එක മന്ത്രി ඉන්නේ. ඔහුට අනාගතයකුත් නැහැ. ඔහුගේ ඔළුවේ තිබුණ එක මොකද්ද එකම දේ ඊළඟ ජනාධිපති වෙන්න. දැන් එයා හිතාගත්ත මේ තියෙන තත්ත්වය අනුව වැඩි කල් යන්න ඉස්සලම ගෝඨාභයයි ගෝඨාභය ගියාට පස්සේ මාසෙකට හරි ජනාධිපති වෙන්න පුළුවන් වෙයි කියලා තමයි මේ හිතාගෙන ආවේ. දැන් ඊයේ ගෝඨාභය කතාවෙන් පස්සේ ඒකත් ඉවරයි. දැන් ගොඩ යන්නේ නැහැ කිව්වනේ. දැන් ඔළුව නරක වෙලාද කොහෙද අදාර පාර්ලිමේන්තුවේ කියන්නේ මොකද්ද? මේ කරණේ නෙමෙයි කියන්නේ. 2048 රට සංවාදිත රටක් බවට පත් කරනවා. 2048 අවුරුදු 26 තියෙනවා. එතුමාට අවුරුදු 72යි. දැන් අවුරුදු එහෙනම් එතුමා බලාපොරොත්තු වෙන්නේ අවුරුදු 100 ගන්න ජීවත් වෙන්න.
ඉතින් මේක අපි කියන්නේ අපේ නායකයෙක් ඉන්නවා අපිට හොඳ කණ්ඩායමක් ඉන්නවා ආර්ථික කණ්ඩායමක් අපි අපේ සාකච්ඡා කරලා තියෙනවා අපිට වැඩ පිළිලක් තියෙනවා අපි කියන්නේ අවුරුද්දක් අඩුම තරමේ අවුරුද්දක්වත් ඕනේ එකගත ආණ්ඩුවක් තනි ආණ්ඩුවක් දැන් අපි ජනාධිපතිතුමාට යන්න කිව්වා අපේ ලිපියක් දුන්නා කාල සීමාවක් කියන්නේ දැන් කාල සීමාව වැඩන්නේ නැහැ එතුමා යන්නේ නැහැ දැන් එතකොට එතුමා යන්නේ නැතුව දැන් ලෝකෙන් අපිට ආධාරය හම්බ වෙයිද ඉතින් ඒකට වෙනම වැඩ පිළිලක් දැන් ඊයෙන් පස්සේ තව වැඩ පිළිලක් ගැන හිතන්න වෙනවා මොකද එතුමා යන පාටක් ඇත්තෙම නැහැ එතුමාගේ මොලේ අමාරුවක් තියෙනවා අනිවාර්යයෙන්ම අපිට තේරෙන විදියට. මොකද එහෙම නැත්නම් ඔය වගේ තීන්දුව ගනීය. ඉතින් ඒක නිසා අපිට සමගි ජන බලවේගයේ විදියට අපිට වැඩසටහනක් තියෙනවා, වැඩ පිළිලක් තියෙනවා. අපිට එකගත ආණ්ඩුවක් තනියම සමගි ජන බලවේගයකට ආණ්ඩුවක් පිහිටවන්න පාර්ලිමේන්තුවේ තියෙන සියලුම පක්ෂ එකගතාවය දුන්නොත් ඒකයි මම කිව්වේ එකගත ආණ්ඩුවක් කියලා. දුන්නොත් අපිට අවුරුද්දක් තුල මේක විසඳන්න පුළුවන්. එහෙම නැතුව මං හිතන්නේ මේ වගේ මේ අච්චාරු ආණ්ඩුවකින් මේ සල්ලි දීලා එක එක්කෙනා අරන් හදන ආණ්ඩුව වලින් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. දැන් මේකට රට තුළ උද්ඝෝෂණ දෙන හැමතැනම සහ ගෝඨාගෝක මේ හැම එකකින් කිව්වේ ගෝඨාගෝ හෝම් දැන් ජනාධිපති යන්නේ නැකොත් උද්ඝෝෂණ වැඩක් නැහැ නේද? ඔව් ඉතින් උද්ඝෝෂණ කරයි දැන් මෙහෙම යන්නෙම නැහැ කියපු මහින්ද රාජපක්ෂට යන්න උනේ උද්ඝෝෂණ කරලා. දැන් මහින්ද රාජපක්ෂ යන්නේ නැහැ කියලා මට යන්න එපා කියලා ජනතාව ගෙනල්ලා මේ අර්ලියාගේ හැමන්දිට කිව්වනේ ජනතාව මට කියනවා යන්න එපා කියලා ඒත් යන්න සිද්ධ වුණානේ. ඒ වගේ ජනතාව දැන් මං හිතන්නේ මේ උද්ඝෝෂණ ආයේ වැඩි වෙයි. උද්ඝෝෂණ වැඩි වෙලා දැන් මිරිහානේ ගෙදරට යන්න පුළුවන්ද ජනාධිපතිට? දැන් ජනාධිපතිගේ කාර්යාලයට යන්න පුළුවන්ද? මේවා තවත් උග්‍ර වුණොත් ඒ ජනාධිපතිතුමා එළියට බහින්න බැරි වෙයි. ජනාධිපතිතුමා අඩු ගානේ එළියට බහින්න බැරි තත්ත්වයක් තියෙද්දි කල්පනා ගන්න බෑ මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. අපිට ආරංචි එයාගේ නෝනා පත්‍ර බලන්නයි ටීවී බලන්නයි දෙන්නේ නැහැලු. මේ රටේ ප්‍රශ්න දැනගනී කියලා. ප්‍රශ්න පත්‍ර බලන්න නැතුව ටීවී බලන්න නැතුව ඉන්න එක හොයාගන්න බලා. එහෙනම් දැන් මාසෙකමාරක අරක ඇතුලින් දැන් එළියට බහින්න බැරුව තියෙදි දැනගන්න එපා. මේ රටේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් රටේ ප්‍රශ්නයක් තියෙන බව තේරෙන්නේ නැති හින්දා යන්නේ නැහැ කියලා කියන්නේ. දැන් එතුමා පිළියන්න තියෙනවා එතුමා අසමත් බව. ඉතින් ඒකින්ද තව තවත් වැඩි වෙයි මේ උද්ඝෝෂණ. තව තවත් වැඩි වෙයි. වැඩි වුණාට පස්සේ අනිවාර්යයෙන්ම යන්න සිද්ධ වෙයි. දැන් ඔබතුමා සඳහන් කරා වෙනද ඇමතුමා ගැන. ඔව්. අපි දන්නවා වෙනද ඇමතුමා ගුවන් තොටුපළේ අත්අඩංගුවට ගත්තා යම්කිසි වැරද්දක් කරලා. දැන් ඒ වගේ කෙනෙක් පාර්ලිමේන්තුවේ වෙනද ඇමති වීම තුළ අපිට හිතන්න පුළුවන් මේ පාර්ලිමේන්තුවේ නැතිවීම හේතු කොටගෙන යම් අක්‍රමිකතා වෙන්න පුළුවන් කියලා අනුගමනය කරන්න පුළුවන්. දැන් බලන්න ඔබතුමාලා මේ සම්බන්ධ පාර්ලිමේන්තුවේ යම්කිසි ප්‍රශ්නයක් මතු කරා. මතු කරනවා මේ මම මල්ලක තියෙනවා දේශීය ආදායම් පිළිබඳ වාර්තාව. මේකේ තියෙනවා නොගෙවූ බදු 28 කෝටි 50 ලක්ෂයක්. කෝටි 28 සමාන කෝටි 28500ක්. කෝටි 28500 කෝටි 28 ලක්ෂ 50000. කෝටි 28 ලක්ෂ 50000. අපේ රාජ්‍ය ආදායම කෝටි 1,50,000යි. ඒතකොට 10%ක් නම් කෝටි 15 ලක්ෂයි. එතකොට ඒ වගේ කීයක්ද මේ 15%කට වැඩි ප්‍රමාණයක් දැන් මේ ණය බදු ගෙවලා නැහැ පැහැරලා තියෙනවා. මේ වගේ අය තමයි ඉන්නේ. දැන් මේ ඕගොල්ලෝ බලන්න හරියට දැන් මේ ඉන්න කැබිනට් මණ්ඩලයේ කී දෙනෙකුට දූෂණ චෝදනා තියෙනවද? අග්‍රාමාත්‍යවරයාටත් තියෙනවනේ. ජනාධිපතිවරයාටත් තියෙනවා. ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයේ නායකයා. ජනාධිපතිවරයාටත් තියෙනවා. අග්‍රාමාත්‍යවරයාටත් තියෙනවා. මුදල් ඇමති. ඒකට වෙළඳ ඇමතිවරයාටත් තියෙනවා. එතකොට ඊයේ ගත්ත තීන්දුව බලන්න. දැන් ඊයේ ලැජ්ජා නැතුව ඉස්සරහ ඉඳගෙන ඉන්නවා. ඇවිල්ලා ප්‍රසන්න රණතුංග අවුරුදු දෙකක සිරදරුවමක් දීලා. ඒක අවුරුදු 5ට අත්හිටවලා. කෝටි 2,50,000 දඩ. දැන් මේක නීතිමය පියවර ගන්න ඕනේ 2,50,000 කෝටි ලක්ෂ 250ක් 2 කෝටි 50 ලක්ෂයක දඩයක් ගහව මිනිහෙකුට පාර්ලිමේන්තුවේ ඉන්න පුළුවන් පාර්ලිමේන්තු මන්දූරේ අනිවාර්යයෙන්ම අහෝසි කරන්න ඕනේ මම වගකීමෙන් කියනවා මේ රටට මේ කරපු විනාශයට මොකද 2019 මේ අර බාර දෙද්දි ලංකාවේ වැඩිම විදේශ සංති තිබුණා මිලියන 10400ක් කිසිම ආහාර හිඟයක් තිබුණේ නැහැ පෙට්‍රල් 117යි ඩීසල් 104යි ගෑස් 1650යි හාල් කිලෝ එකක් රුපියල් 80යි සීනි කිලෝ එකක් රුපියල් 100යි එහෙම තිබිච්ච රට මේ තත්ත්වයටපත් කෙරුවට ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ පී.බී. ජයසුන්දර අජිත් නිවාඩ් කබ්‍රාල් හිටපු මහ බැංකුව අධිපති විල්සන් ආටිගල මේ සියලු දෙනාම හිරේ දාන්න ඕනේ මේ සියලු දෙනාම අපරාධමය මෙයාලා දණ්ඩ නීති සංග්‍රහය අනුව පරීක්ෂණයක් පවත්වලා අපරාධමය මූල්‍ය වරදක් කරලා තියෙනවා කියලා මොවුන් ඔක්කොම හිරේ දාන්න ඕනේ. එහෙම හිරේ දැම්මොත් විතරයි මේකට සාධාරණීස්ට් වෙන්නේ. මේ රටට මේ කරපු අසාධාරණයට මේ කරපු හෙනේට මේ රටට විශාල ප්‍රශ්නයක් බවට පත් කරලා ලෝකේ අසාර්ථක රාජ්‍යයක් බවට පත් කරලා බංකොලොත් රාජ්‍යයක් බවට පත් කෙරුවට මේ තනි පුද්ගලෝ ගත්ත තීන්දුව අසාර්ථක මූල්‍ය පාලනයේ හින්දානේ ආපු ගමන් බිලියන 600ක් ආදායම අඩු කරගෙන ඊට පස්සේ මේ රසායනික පොහොර තහනම ඒව ටික කරලා මේ ඩොලර් බිලියන 6ක් විතර
ඩොලර් එක 203ට තියාගන්න එළියට දාලා පුච්චලා මේ විශාල ප්‍රශ්නයක් ඇති කරේ මේගොල්ලෝ. ඉතින් මේගොල්ලෝ දැන් කොහමද යහතින් ඉන්නේ? මේ රටේ නීතියක් තියෙන්න ඕනේ. දැන් ඒ නීතිය ක්‍රියාත්මක වෙන බව පේනවා මේ දීපු නඩු තීන්දුව වලින්. ඒත් මේ ඊයේ දීපු නඩු තීන්දුව උනත් මම නම් කියන්නේ මම දැක්ක දිලීප් පීරිස් මැතිතුමා කියනවා මොහුට දෙන්න මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න පුද්ගලයෙක් නිසා මේකට දෙන තීන්දුව දෙන්න රටේ ජනතාව බලාගෙන ඉන්නවා කියලා. හැබැයි අත්තිට හේතු සිරු දඬුවමක්. මේ වගේ හොරුන්ට එහෙම අත්තිට සිරු දඬුවම් දීලා හරියන්නේ නැහැ. බරපතල වැඩ ඇතුව දාන්න ඕනේ හිරේ. ඉතින් එහෙම අයනේ මේ ඉන්නේ කැබිනට් මණ්ඩලේ. ඉතින් එතකොට රටට සාධාරණ නෙවෙයි. පිටරට වලින් අපිට ආධාර දෙයිද ණය දෙයිද? මේ පිටරට වලට යනවානේ. කැබිනට් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකයාට හිරදඬුව කවුරුද කැබිනි ඇවිල්ලා ඉඳන් ඉන්නවන්න පාර්ලිමේන්තුවේ හොඳට ඉනහ වෙවි. මොකද තත්ත්වේ? අපිටත් ලැජ්ජයි. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය